ත්‍රිකෝණමිතිය චුට්ටක් බලන්න ත්‍රිකෝණමිතිය කතන්දරේ බලන්න ත්‍රිකෝණමිතිය B කොටස ත්‍රිකෝණමිතිය මේ කොටසද පුතා කරන්න කියන්නේ එතන කියන්නේ මේක නම් පොඩි සරල සිද්ධාන්තයක් තියෙන 8i cos 4i θ ඍණ 4i cos ගණේ θ ඍණ 8i cos වර්ග θ ධන 3i cos θ ධන 1 සමානයි cos 4i θ ඍණ cos 3i θ බව cos 4i θ ඍණ cos 3i θ බව පෙන්න. එතන මේ වගේ පටන් ගන්නකොට හරි හරි ඔක්කොම ටික කරලා දාන්න. මේක පටන් ගන්නකොට මේක දැන් සරසාමයක් නේ. පටන් ගන්න හොඳ කොයි පැත්තද? LHS RHS. හිතලා කියන්නේ මේක කොයි පැත්තෙන් ආරම්භ කරොත් හොඳයිද මේක? මේ වගේ එකක් පටන් ගන්න කොයි පැත්තෙන්ද පටන් ගන්න හොඳ සුබ කොයි පැත්තෙන්ද? RHS නේ. RHS වල පටන් ගන්න. දැන් RHS වල බලන්න මම දැන් මෙන්න මේ ලියන ප්‍රකාශන බලන්න මම මේ ඉක්මනින් සුළු කරන්න යන්නේ. දැන් 4යි දීලා මම තියෙන්නේ. මම පළවෙනිට ලියලා ඉන්න RHS වල තියෙන එක. 2යි cos RHS වල තියෙන්නේ cos 4යි දීලානේ. කොහොමද ඉන්නේ ගන්න තියෙන්නේ? හරිද? එතකොට මෙතන 2යි cos වර්ග 2යි දීලා ඍණ 1ේ වර්ගය කියලා මම ලියනවා cos 4යි දීලා. මෙයාව ලියනවා මේ විදිහට. හරි? වර්ගයක් ඉන්නේ. 2යි cos වර්ග 2යි දීලා ඍණ 1. මෙයා සාමාන්‍ය ප්‍රති cos 3යි දීලා. හරි? තේරුණානේ? ඔක දන්නවද? cos 2යි දීලා ලියන්න පුළුවන් තමයි. 2යි cos වර්ග θ ඍණ 1යි කියලා. 2යි cos වර්ග θ ඍණ 1යි නේ. cos 2යි දීලා කියන්නේ 2යි cos වර්ග θ ඍණ 1. දැන් cos 4යි දීලා ලියන්න පුළුවන්. 2යි cos වර්ග 2යි θ ඍණ 1යි. හරි? 2යි cos වර්ග 2යි θ ඍණ 1යි. ඒ සීන් එක තමයි මෙතෙන්ට දාන්නේ. දැන් බලන්න. මේක නැවත ලියනවා මෙහෙම. cos වර්ග 2යි දීලා නැවත ලියනවා. 1 ඍණ 4යි cos ගණය θ ධන 3යි cos θ. හරි? මේක සුළු කරනවා. 4යි cos වල 4 වෙනි බලය θ. ඍණ 4යි cos වර්ග θ. ධන 2 ඍණ 1 ඍණ 4යි cos ගණය θ. ධන 3යි cos θ. බලන්න වෙන වැඩි. මේ 8යි cos 4යි θ. ඍණ 8යි cos වර්ග θ. ධන 2 කලබල වෙන්න එපා. වරහණ ඉවත් කරන්නේ පස්සේ. ඍණ 1 ඍණ 4යි cos ගණය θ. 3යි cos θ. සුළු කර. 8යි cos 4 θ. 4යි cos ගණය θ. පිළිවෙලට වෙන උත්තරේ. 3යි cos θ. සමානයි LHS. එම නිසා LHS සර්ව සමානයි RHS. උත්තරේ ගත්තා නේද විතර? සන්තෝෂයි. يعني 2005 ත්‍රිකෝණමිතියේ ඒ කොටස 2005 ත්‍රිකෝණමිතියේ ඒ කොටස යන්නේ ගැම්මින් ඉන්න තාම BO එක යන්නේ ඊට ඇප්ලයිඩ් එක එනවා. ඇප්ලයිඩ් එකේ මම වැඩි බරක් තියනවා කොහොමද? ඇප්ලයිඩ් එකට මම කොහොමද වැඩි බරක් තියනවා? ඒ මම කියලා දෙන්නේ. PO එකට වඩා මම ඇප්ලයිඩ් එකට වැඩි බරක් තියනවා. මොකද PO මොනවම හරි කරගන්න පුළුවන් මොකෙට හරි ඕනෙ කිට. PO අර්බුදයක් නැහැ. හරි. ඒ හින්දා ඇප්ලයිඩ් එක ලොකු බරක් තියෙනවා. DL ඉවරයි ඉවරයි කියන්නේ පුතා. දැන් ඔක බලන්න ඊට පස්සේ දෙන තර්කේ බලන්න. 7යි θ යන 2යි 5 නිකිලමය ගුණාකාරයක් නම් cos 4යි θ සමානයි cos 3යි θ බවත් පෙන්වන්න.
අනිත් පැත්තට තර්ක කරොත් හරි cos දැන් අපි ගාව තියෙනවා එකක් මෙන්න මෙහෙම එකක් හරිද cos 4යි θ සමානයි මම ගන්නවා cos 3යි θ හරි cos 4යි θ සමානයි cos 3යි θ 7යි θ යන 2යි phi නිකිල ගුණාකාරයක් නම් හරිද 2යි phi නිකිල ගුණාකාරයක් නම් අතර කොල්ල දන්නවා හතරවෙනි වෘත්තපාදය ඇතුළේදී cos අනුපාතය දර වෙනවා. මම මේ ගුණය සලකලා මෙහෙම ලියනවා. cos 2යි n phi. හරිද? ඍණ 3යි තියෙන්නේ. මෙතන n කියන්නේ නිකිල. හරි? ඔය සින්න බඩ තේරුම් ගන්න. cos 4යි θ සමානයි cos 2යි n phi ඍණ 3යි. දැන් මෙහෙම හිතන්න n ට 1 දැම්මොත් මෙතෙන්ට එන්නේ කීයද? n ට 1 දැම්මොත් මෙතෙන්ට ලැබෙන්නේ කීයද? ඔව්. n ට 1 දැම්මොත් මෙතනින් ලැබෙනවා මොකද්ද? 2යි phi ඍණ 3යි තියෙන්නේ. හරි? 2යි phi n ට බිඳුව දැම්මොත් n ට බිඳුව දැම්මොත් n ට බිඳුව දැම්මොත් බිඳුව දාන්න පුළුවන් අපිට මෙතන නික්ල සෙට් එකේ එකක් විතර සලකනවා. බිඳුව දැම්මොත් ඍණ 3යි θ. cos ඍණ 3යි θ. cos ඍණ 3යි θ කියන්නේ cos 3යි θමයි. ඇයි ඒ cos කියන්නේ ඉරට්ටේසිතය. ඒක එයාගේ ඉරට්ටේසිත ගුණ මත ඒකම ලැබෙනවා. හරිද? එතකොට අපි n ට 2 දැම්මොත් 4යි phi ඍණ 3යි θ. ඒත් අර පළවෙනි වෘත්ත පාදයෙන් ඇවිල්ලා හතරවෙනි වෘත්ත පාදයට වැටෙනවා. හරි? එහෙනම් මොකද වෙන්නේ මෙතන? 4යි θ සමානයි 2යි n phi ඍණ 3යි. 7යි θ සමානයි 2යි n phi. θ සමානයි නැත්නම් මෙතෙන් දාන්න පස්සේ කියන්න පුළුවන්. එම නිසා 7යි θ යනු 2යි phi නිකිල ගුණාකාරයක් නම් නිකිල ගුණාකාරයක් නම් cos 3යි θ cos 4යි θ සමානයි cos 3යි θ අපිට. ඒ කියන්නේ අපිට මේ තියෙන ප්‍රතිඵලෙම නැවත කරකවන්න තියෙන්නේ. හරි? 7යි θ එකක් හැදෙන විදිය බලන්න. හරි? 7යි θ එකක් හැදෙන විදිය ඕනනම් මේක අනිත් පැත්තට කරකවන්න පුළුවන්. ඕනනම් මට මේක ගන්න පුළුවන් නේද මම අහන ප්‍රශ්න උත්තරේ දෙන්න. 2යි n phi ධන 3යි θ කියලා ගන්න පුළුවන්ද මේක? පුළුවන්ද ගන්න? මෙතන ගන්න පුළුවන් නේද 2යි n phi ධන 3යි θ කියලා. ගන්න පුළුවන්. එහෙම වුණොත් 7යි θද 2යි phi ගේ නිකිල ගුණාකාරය වෙන්නේ θ. එහෙම. ඒ අහන විදියට තමයි හිතලා උත්තරේ දෙන්න ඕනේ. නැතුව අපිට නිකන් ඒ කියන්නේ අපි මේ ගානෙත් එක්ක තමයි අපි ගණනදොල කරන්න ඕනේ. හරි? මේක ලියා ගන්නකො. ඇහුවේ නෑ හොඳේ 2005 ඇහුවට පස්සේ ඇහුවෙම නෑ. හරි එතකොට මට මතකයි මම මේ ත්‍රිකෝණමිතිය සෙමිනාර් එකේදීත් මම හැදුවා. අර ලොකු සෙමිනාර් එකේදීත් මේක හැදුවා. දැන් දැනටත් හදන්න. අර මෙතන තියෙන්නේ අර ත්‍රිකෝණමිතියම කතන්දරයක් නෙමෙයි ඒකයි සීමේදී. දැන් ඔයගොල්ලන් තේරෙන්න ඕනේ. මෙහෙම සීන් එකක්. කොහොම එකක්ද? කොහොම සීන් එකක්ද තේරෙන්න ඕනේ. මෙහෙම සීන් එකක් දැන් මෙතන කියන විදියට. cos 4යි θ සමානයි cos 3යි θ බවත් පෙන්නන. එහෙනම් cos 4යි θ කියන්නේ මොකද්ද? අන්න ඒක උන cos 3යි θ වෙනවා. cos 4යි θ සමානයි cos 3යි θ වෙනවා මේ කියන කන්ඩිෂන් වලට යටත් වුණොත්. 7යි θ කියන්නේ 2යි phi වල නිකිල ගුණාකාරයක් වුණොත් හරි? නිකිල ගුණාකාරයක් වුණොත් මේ කියන කන්ඩිෂන්ස් වලට යටත් වෙනවා. ඒ මොකද මම අහන ඔයගොල්ලන්ගෙන් cos 4යි θ මම අහන ප්‍රශ්නයක් cos 4යි θ දෙන cos 3යි θ කියන්නේ කීයද කියලා. කම්බයින් මැස් කරන අපු බබාලගෙන් මම අහනවා සහ බබීලගෙන් මම අහනවා මේ කියන කන්ඩිෂන් යටතේ cos 4යි θ cos 3යි θ බිඳුවයි. ඕගොල්ලන්ට මතකද මේ පැත්තට අපි හොයාගත්තා එහෙනම් තඩි ප්‍රකාශනය. කලින් ඔප්පු කරා පළවෙනි කොටසේ 8යි cos 4යි θ ඍණ 3යි cos ගණේ θ අනිත් එක මතක නෑ පුතා. ඍණ 4යි cos ගණේ θ
ධන 8යි cos වර්ග θ ඍණ 1 හිතන්න. ඍණ 8යි cos වර්ග θ ධන 3යි cos θ ධන 1 සමානයි බිංදුව 1. පැහැදිලිද? තේරුණාද? එතකොට මම අහනවා මෙයා ඇවිල්ලා කාගේ මොන සමීකරණයක්ද කියලා. ප්‍රශ්න දෙකක් අහනවා එක ප්‍රශ්නයක් ඇතුලේ. කාගේ මොන සමීකරණයක්ද? කාගේ කීවෙනි මාත්‍රියේ සමීකරණයද? එහෙම අහන්න. කාගේ කීවෙනි මාත්‍රියේ සමීකරණයද? මෙයා ඇවිල්ලා cos θගේ මොන සමීකරණයද? චතුර්ජ වචනේ චතුර්ජ. හරි. ගණජ ඊට පස්සේ තියෙන්නේ චතුර්ජ හතරවෙනි මාත්‍රිය. එහෙනම් මේකේ cos θට විසඳුම් කීයක් තියෙනවද? cos θ1 cos θ2 cos θ3 cos θ4 කියලා විසඳුම් හතරක් තියෙනවා. cos θ1 cos θ2 cos θ3 cos θ4 කියලා විසඳුම් හතරක් තියෙනවා මේ සමීකරණය තෘප්ත කරන්න. හරිද? පැහැදිලිද? එතකොට දැන් අපිට ඇවිල්ලා තියෙනවා මෙහෙම එකක්. 7යි θ සමානයි 2යි k5. නැත්නම් 2යි n5. n5. හරිද? මම දානවා n සමානයි බිංදුව. මට කියන්නේ එතකොට θ කියන්නේ කීයද කියලා? n සමානයි බිංදුව දැම්මම θ කියන්නේ කීයද? කීයද පුතා? කම්බයින් මැච් කරන බබාලාගෙන් සහ බබීලාගෙන් මම අහන්නේ. හරි? බබීලාගෙන් මම අහනවා n සමානයි බිංදුව θ බිංදුව. මම දන්නවා හොඳේ උඹලා දානවා කියලා බලන්න. n සමානයි 1 දාන්න. n සමානයි 1 දාන්න. දැන් මේ අපි තර්ක කරන්නේ පළවෙනි පාදකය ඇතුලේ ධන කොටි විතර. ධන කොටි විතර. n සමානයි 1 දාන්න. θ සමානයි 2යි බයි විදිහම 7. n සමානයි 2 දාන්න. n සමානයි 2 දාන්න. n සමානයි 2 දැම්මම ඕගලන්ට ලැබෙන්නේ θ සමානයි 4යි බයි විදිහම 7. මොනවද කියන්නේ 4යි බයි විදිහම 7. n සමානයි 3 දාන්න. අන්න එතකොට θ සමානයි 4යි 6යි බයි විදිහම 7. හරි. දැන් මේ θට වැලියුස් කීයක් ආවද මෙතන? θ සඳහා වැලියුස් නැත්නම් උත්තර කීයක් ආවද? 4ක් ලැබෙනවා. එහෙනම් cos θ කියන්නේ විසඳුම. හොඳේ. cos θ සමානයි cos බිංදුව කියන්නේ විසඳුම. විසඳුම. cos θ සමානයි cos බිංදුව කියන්නේ විසඳුම. අනිත් එක මොකක්ද? cos θ සමානයි cos 2යි බයි දෙකම 7 කියන්නේ විසඳුම. හරි. ඊටමදි ප්‍රශ්නයක් තියෙනවා ඔබ පරිස්සමෙන් බලන්න. තියෙන එක අහගෙන ඒකත් එක්ක ධාරණය කරගන්න. cos θ සමානයි cos 2යි බයි දෙකම 7 කියන්නේ මේකේ සොලියුෂන් එක. විසඳුම. cos θ සමානයි cos 4යි බයි දෙකම 7 කියන්නේ විසඳුම. cos θ සමානයි cos මම හිතන්නේ පුතේ පේන්නේ නැති වෙයි මම අයිනටම ගියා. හරි. cos 6යි බයි දෙකම 7 කියන්නේ විසඳුම. එහෙනම් මේ තියෙන විසඳුම් 4. හරි. මතක තියාගන්න විතර මේ වගේ ගණන් ෆෝමැට් එකක් මේ. එක ආකෘතියක් ත්‍රිකෝණ විදිහට ආකෘතිය. මෙතෙන්දි තර්ක කරන්නේ පළවෙනි වෘත්ත පාදකයේ හරහා යන කෝණ ටික විතරයි. බිංදුව 2යි 5 බෙදීම 7 4යි 5 බෙදීම 7 ධන කෝණ වාමාවර්තමයින් කෝණ ටික විතරයි උත්තර විදිහට. හරි. පැහැදිලිද? එහෙනම් මම කියන්නේ මේකේ මූල 4ක් තියෙනවා කියලා. මූල 4ක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ අහලා තියෙනවා මෙන්න මෙහෙම එකක්. බලන්න මේ ගාන කරකවල කරගෙවිල. මට කියන්නේ මේකට මූල කීයක් තියෙනවද කියලා. මේකට මූල කීයක් තියෙනවද? 2යිනේ මහත්තයෝ 2යි. ඇල්ෆා බීටා කියලා ඉගෙන ගන්න. පොඩක් කම්බයින් මැත්ස් කරන උන්ගෙන් අහුවාම දන්නේ ඕකනේ. උදා මොනවද කියන්නේ කම්බයින් මැත්ස්. මොනවද දන්නේ? ඇල්ෆා දන්න බීටා වෙන බී බෙදීමේ. එච්චර දන්න. ඔව්. ගොඩක් යම් විභාගයට ගිහලා මේක විතරයි ලියවෙන්නේ. හරි. එහෙම නොවෙන්න තමයි මේ දේවල් කරන්නේ. ඇල්ෆා දන්න බීටා විතරයි දාන්නේ. ඇල්ෆා දන්න බීටා කියන්නේ පුතා. මෙතන ගත්තොත් x ගේ සංගුණකයේ ඍණාංකයේ බෙදීම x වර්ග සංගුණකයේ. කොහොමද? එන බී බෙදීම. ඇල්ෆා දන්න බීටා කියන්නේ බී බෙදීම. හරි. ඒ වගේම පුතා ඝනජය තියෙනවානේ. මට කියන්න මේකට මූල 3ක්
උත්තරේ පැන්න. මේකට මුල කීයක් තියෙනවද? ආ මේකට මුල කීයක් තියෙනවද? 3ක් තියෙනවා උත්තරේ පැන්න. මූල එකතු මොකද්ද? ඒ මහත්යෝ ඍණ බී බෙදීමේ තමයි. හරි. ඍණ බී බෙදීමේ තමයි. හරිද? ඒ වගේ නම් මේකට මූල කීයක් තියෙනවද? දැන් ප්‍රශ්නය අහනකොට ගන්න උත්තරේ. මේකට මූල කීයක් තියෙනවද? මෙන්න මේ චතුර්ජයට. බයිකොඩ්‍රටික් එකට. කටින් කියන්නේ එහෙම චතුර්ජයට. කීයක් තියෙනවද? මූල 4ක් තියෙනවා. මූල 4ම එකතු කරාම පුතාලා ඇල්ෆා ධන, බීටා ධන, ඩෙල්ටා ධන, ගැමා. ලැම්ඩා කියලා දානවා. හරි. මේ ඉස්සරහට එන්න નિયમિત කොවිඩ් ප්‍රභේද වෙන්නත් පුළුවන් ඈ. ඩෙල්ටා ඇවිල්ලා තිනවා. ලැම්ඩා ප්‍රභේද, ඇල්ෆා බීටා තාම මම හිතන්නේ නාමකරණය කරලා නැහැ. හරි. එහෙම ඒ ග්‍රීක් කෝඩියෙන් භාවිත වෙන්න පුළුවන්. ඍණ බී බෙදීම එහෙම තමයි. හරි. ඍණ බී බෙදීම එහෙම තමයි. ගැම්මෙන් ඉන්නේ. හරි. මෙතන චෙක් කරන්නේ අන්න ඒක. මෙතන චෙක් කරන්නේ. මම ඔයගොල්ලන්ට කිව්වා මේ 4 වෙනි මාත්‍රයේ කොස්ගේ 4 වෙනි මාත්‍රයේ සමීකරණ මූල 4ක් තියෙනවා. අන්න ඒ මූල 4 එකතුව තමයි අපි ගන්නෙ. හරි. එක මූලයක් කොස් බිඳුව. අනිත් මූලය කොස් 2යි බෙදීම 7. අනිත් මූලය කොස් 4යි බෙදීම 7. අනිත් මූලය කොස් 6යි බෙදීම 7. මේ මූල 4 එකතුව කීයද? මේ මූල 4 එකතුව වෙන්නේ කොස් ගණයේ සංගුණකයේ ඍණාගය ඍණ බෙදීම 8යි. උත්තරේ භාගය. කොස් බිඳුව කියන්නේ 1යි. කොස් බිඳුව කියන්නේ හරි. පැහැදිලිද වෙන්නේ? එන්න මේක ත්‍රිකෝණමිතිය ගණනක් වුණාට බීජගණිතවල තියෙන චතුර්ජවල තියෙන සංකල්පයක් 2005 චෙක් කරා. හරි 5 චෙක්. එතකොට මේ තියෙන සංකලනය මේ කෙමිස්ට්‍රි එක තේරුම් ගන්න මේ එකතු කරන විදිය තමයි වැදගත්. ඕගොල්ලෝ තේරුම් ගන්න ගණන් ඇතුලේ ගණන් කරකවන තැන්. හරි. මේක උගන්වන්නේ නැහැ කොහෙවත් මම උගන්වනවා. හරි. මම දන්නේ අනිත් එක මම වැඩෙන්නේ නැහැ. මම උගන්වනවා මේක. මේ තියෙන චතුර්ජ මේ ඝනජ. මම හිතන වර්ග ඉවරෙච්චාම කරන්න ටක් ගාලා වර්ග ඉවරෙච්ච ගමන්ම කරන්නේ ඝනජ කරලා චතුර්ජ කරලා මූල එකතු අරන් පෙන්නනවා. එතකොට මම කියනවා ත්‍රිකෝණමිති උඹට කරේ නැති කෑල්ලක් තියෙනවා ඒක ඉස්සරහට කරනවා. හරි. ඔය ත්‍රිකෝණමිති උගන්න පළවෙනි දවස්වල මේක කරන්නේ. එහෙනම් ළමයි ත්‍රිකෝණමිතිය කරන්න දෙනවා. ඒක පුළුවන් තරම් මම කියන්නේ මේ අභ්‍යාසය දීර්ඝ කාලිනව කරන්න. එතකොට ඕන රිසල්ට් එකක් දාන්න පුළුවන් අනිවාර්යයෙන්. හරි. කියන්න බලන්න ඉක්මනට. හදපුවා ඉන්නවද මේක? සම්පූර්ණ හදපුවා. හරි ඕකත් එක්කම සමකාලීනව දුන්න මම ගන්න මම හිතන්නේ ගිය සතිය හැදුවා 2016 හැදුවා ඒක. 16 ඔය වගේ එකක් දුන්නා. සෙට් කළා. අලුතෙන් දුන්නේ නැහැ හොනේ 19 20 දුන්නේ. ත්‍රිකෝණයක් සඳහා සයින් නීතිය ප්‍රකාශ කරන්න. ඒතර ප්‍රකාශ කරන්නේ කොහොමද සාධනය කරන්න ඕනේ නැහැ. හරි. ප්‍රකාශ කරන්නේ කොහොමද සාධනය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ප්‍රකාශ කරන්න විතරයි තියෙන්නේ. ත්‍රිකෝණයක් සඳහා සයින් නීතිය ප්‍රකාශ කරන්න විතරයි තියෙන්නේ. ප්‍රකාශ කරන්නේ කොහොම ආයි සාධනය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. O යනු OAB සමානයි OBC සමානයි OCA සමානයි θ වන පරිදි ABC ත්‍රිකෝණය තුල පිහිටි ලක්ෂයක් යයි ගන්න. මෙතන ABC ත්‍රිකෝණය මේක සාධාරණ විදිහට අඳගන්න. සමපාද ත්‍රිකෝණ ත්‍රිකෝණී ත්‍රිකෝණ අඳින්න එපා. A BC මේ කෝණ සිම්පල් A මේ කෝණ සිම්පල් B පුරුදු අංකණය මේක සිම්පල් කැපිටල් C මේ කැපිටල් A කැපිටල් B කැපිටල් C ඉස්සරහා පාද සිම්පල් C සිම්පල් B සිම්පල් හරි ඊට කියලා කියන්නේ O AB කෝණය දැන් ඔය මෙහෙ තිබ්බොත් OAB කෝණය θ OAB කෝණය θ ඒ විදියටම OCA කෝණය θ හරිනේ OCA කෝණය θ OBC කෝණය θ හරි OC නැති ඒ රූපය ඇඳගන්න පුළුවන් වෙන්න මම හිතා ලකුණු පහක් විතර දෙනවා හරි
OBC සහ OAB ත්‍රිකෝණවල සයින් නීතිය භාවිතා කරමින් සම්මත අංකණයෙන් මේක බව සාධනය කරන්න. හරි. OB සමානයි මෙන්න මෙහෙම එකක් බව සාධනය කරන්න කියලා දෙන්නේ. එතකොට කල්පනා කරන්න තියෙන්නේ හරි. මේක තීට නම් බලනම මෙන්න මේ කෝණය මොකක්ද? අපි රතු පෑනේ ලකුණු කරන කෝණය මොකක්ද? දැන් මෙයා තීට නම් අපි රතු පෑනේ ලකුණු කරන මෙන්න මේ කෝණය මොකක්ද? මේක තීට නම් මෙන්න මේ කෝණය මොකක්ද? ඒරින තීටනේ. ඒරින තීට. එතන මෙතන ඒරින තීට නම් මෙන්න මෙතන කෝණය මොකක්ද? ඒරින තීට නම් මෙතන කෝණය මොකක්ද? මෙතන තීටනේ. මේ කෝණය මොකක්ද? මානගේ ප්‍රශ්නේ මෙතන ඒරින තීට නම් මෙතන තීට නම් මෙන්න මේ කෝණය මොකක්ද? මේ ලොකු පරාවර්තන කෝණය මොකක්ද? පරාවර්තන නෙමෙයි. මහා කෝණය මොකක්ද? මෙතන තීටා පයිරින මෙතන ඒරින තීටා මේක තීටා මේ දෙක එකතු කරාම තීටා කැපෙනවා 180ක් හදාගන්න පයිරින මෙතන තීටා මෙතන බීරින තීටා මෙන්න මේ කෝණය මොකක්ද? ඔය සයින් නීති දාන්න කලින් කෝණ ටික වාගන්න. මේක පයිරින මේක තීටා මේක මුළු එක c මේ සීරින තීටා දැන් මෙයා පයිරින ඔක මුලින්ම දාන්න. හරි. ඔක මුලින්ම දාන්න. ඊට පස්සේ කියන්නේ OBC සහ OAB ත්‍රිකෝණ වලට OBC මේකටයි OBC සහ OAB මේ ත්‍රිකෝණ සරලව මට කියන්න මේකට පොදු පාදේ මොකක්ද කියලා. Thank you පුතා. මට කියන්නේ මේ දෙන්නට පොදු පාදේ මොකක්ද? මේ දෙන්නට පොදු මේ ත්‍රිකෝණ දෙකටම පොදු පාදේ මොකක්ද? උත්තර දෙන්න. මේ රූප සටහන් දිහා බැලුවම මේ ත්‍රිකෝණ දෙකටම පොදු පාදේ වෙන්නේ OB. හරි? OB. එතකොට එහෙම කියපු ගමන් ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ. ඔය සාපේක්ෂ ප්‍රවේගිත තැන් වල තියෙනවා. හරි? ත්‍රිකෝණ දෙකකට සයින් දානකොට පොදු පාදේ තෝරගන්න මුලින්ම. මම දානවා OAB ත්‍රිකෝණ. හරි? මේ පාදේ C එක්ක සම්මුඛව තියෙන්නේ පයිරින B කෝණය. එහෙනම් sin නීතිය දන්නවා C බෙදීම sin පයිරින B සමානයි බලන්න. C බෙදීම sin පයිරින B සමානයි OB බෙදීම. හරි? OB බෙදීම sin θ. හරි? OB බෙදීම sin. तर ඔයගොල්ලෝ දන්නවා මෙතනින් OB සමානයි C sin θ. මේක වැඩි කරන්න sin phi B කියන්නේ sin එකයි. කද්ද බලන්න මේක එකයි. ඊට පස්සේ ආයි දාන්න කියනවා OBC ත්‍රිකෝණ වෙන මේක. OBC ත්‍රිකෝණය. OBC ත්‍රිකෝණයෙන් උදා OBC ත්‍රිකෝණයෙන් OBC කියන මේ ත්‍රිකෝණයෙන් මේක පොදු පාදේ කරගත්තට අර මේකනේ බේස් කරන්නේ B OB sin මෙන්න කෝණේ සීරින θ සමානයි මේ OB බෙදීම sin සීරින θ සමානයි A බෙදීම sin පයිරින C. දන්නේ විතරයි කියන්නේ. නොදන්නේ ලියන්නේ. එහෙනම් OB එතනින් සමානනවා A sin සීරින θ බෙදීම sin එක සමානයි දෙකේ. හදපෙවුන් ඉන්නවද මේක?
අද බිම ඉන්නවා සෙට් එකක් ඉන්නවා හොඳයි හරි දැන් ඇත්තට මේ ඕගොල්ලන්ට මම කියන්නම් 20 2020 වගේ වෙද්දි 20 19 18 ගත්තාම ත්‍රිකෝණමිතිය යෙදීම් ගන්න ටිකක් අලුත් විදිහට හිතන්න දෙනවා ඒක හොඳ ප්‍රවණතාවයක් හරි ටිකක් වෙනස් විදිහට හිතන්න දෙනවා 2020 වගේ වෙනකොට 20 18 19 ත්‍රිකෝණමිතිය යෙදීම් මේ කියන්නේ ත්‍රිකෝණ භාවිත ගන්න පාද සහ කෝණ අතර සම්බන්ධතාව ගන්න ටිකක් හිතන්න දෙනවා ඒක හොඳයි හරි ලියා ගන්න ඉන්නවනේ ඉක්මනට ලියන්න ලකුණු දීලා දෙනවා තමයි 20ක් ඊළඟ ප්‍රතිඵලයේ තියෙන්නේ මෙහෙම සිද්ධියන්නේ කොහොම සිද්ධියක්ද cot θ සමානයි cot A දන cot B දන cot C වගේ එකක් නෙමෙයි නේද ඒත් ඔයගොල්ලෝ මේ මෙතන ප්‍රතිඵල දෙකක් කරන් තියෙනවනේ OB සඳහා සමාන කිරීම ප්‍රතිඵල OB සඳහා ලබාගත් සමාන කිරීමේ ප්‍රතිඵල මත අපිට ඇවිල්ලා තියෙනවා C sin θ බෙදීම sin B සමානයි A sin C ඍණ θ බෙදීම sin C කිය. හරි? හරි. පොඩි try එකක් දෙන්න මේක වගේ. චූටි වෙලාවක් කරන් විනාඩි දෙකක් වගේ අරන් පොඩි try එකක් දෙන්න. ඉක්මනට. දැන් try කරන්නේ මෙහෙමයි. try කරන්නේ මෙහෙමයි. දැන් ඔයගොල්ලෝ දන්නවා මෙතන C sin θ බෙදීම sin B ගන්න. හරි? ඒ වගේම මෙතන තියෙනවා A sin C ඍණ θ බෙදීම sin C එක. ඒතර මේ දෙක සමාන කරගත්තොත් අපිට පුළුවන්. හරි මෙහෙම ලියන්න බලන්න. C මම ලියන බලන්න. C sin θ බෙදීම sin B. හරි මෙතන A sin C ඍණ θ sin මෙන්න මේ C එක ලියනවා දැන් ඔයගොල්ලෝ දන්නවා sin A C බෙදීම sin C සමානයි A බෙදීම sin A සමානයි B බෙදීම sin B නේ ඒක මම ලියනවා C සමානයි K sin C A සමානයි K sin A අවශ්‍ය වුණොත් කොතන හරි තිබ්බොත් P සමානයි K sin B මාරු කරගන්න පුළුවන් අත්‍යවශ්‍යතාවය මත හරි මොකද මුළු ප්‍රකාශනයේ පුරාම තියෙන්නේ cot θ සමානයි cot A cot B cot C ඕනේ එහෙනම් cot පද සෙට් එකක් හදාගැනීමේ අත්‍යවශ්‍යතාවය මත මම මෙන්න මෙතන C එක ලියනවා K sin C K sin C මෙතන sin B මෙතන A ලියනවා K sin A K sin A මෙයා ලියනවා sin C ඍණ θ මෙතන sin C එකක් තියෙනවා sin C එකක් තියෙනවා මම අහන ඕගොල්ලන්ගේ sin C එකක් තියෙනවා දැන් මේක සුළු කරනකොට මේක කොහොමද දිග අර ගන්න වෙනවා මෙයා කොහොමද දිග අර ගන්නවා මේ පැත්ත වැඩි කරන්නත් වෙනවා අපි ඒ ටික මුලින් කරගමු හරි මේ දෙක සමාන කරගන්න ඒ කියන්නේ OB ඇතුළත් ප්‍රකාශනයේ මේ දෙන්න විතර සමාන කරගන්න ඔන්න මේ පැත්තේ පැත්තකින් ලියන C සමානයි K sin හරි මේ K එකේ කැපෙනවා මේ sin C මෙතන sin θ ආයි sin C හරි වර එකපාර නිකම් බහූත කරන්න එපා පොඩ්ඩක් කල්පනා කරලා සුළු කරගත්තොත් කරන්න පුළුවන් වැඩේ sin C sin A sin B sin C cos θ වෙන cos C sin හරි කොහොම එකක් ලියන්න පුළුවන් දැන් මම sin θ අසමානයි බිඳුවට බෙදනවා sin θ අසමානයි බිඳුවට බෙදනවා sin θ අසමානයි බිඳුවට බෙදනකොට දැන් sin C නේ sin C වරක් sin C හරි sin C වරක් sin C මෙතන sin C cos θ ඒ කියන්නේ sin C
cos theta cos theta බෙදෙනවා sin theta ට. එහෙනම් sin theta අසමානයි බිඳුවට මේ දෙපැත්ත අර පැත්ත එහා පැත්ත බෙදනවනේ. මෙතන මොකද වෙන්නේ? cos c sin theta. මේකත් බෙදනවා sin. හරිද? පැහැදිලිද? පීඩියක් වැඩි වුණා කවස් නැහැ. හරි? ඕම එකක් යනවා. හරිද? මම මෙහෙම කරන්නම්කෝ. මේ ගුණිතයෙන් බෙදන්නම්කෝ එකපාරට. sin c sin theta. sin c sin theta ගුණිතයෙන් බෙදනවා. sin c sin theta ගුණිතයෙන් බෙදනවා මේක sin c වලින් බෙදනවා. එහෙම කරන්න. හරි? දැන් ඔන්න තේරෙනවනේ මෙන්න මේකට මෙන්න මේ කැපෙනවා. කැපෙනවා. හරි? මෙතන cos c බෙදීම sin c එනවා. මෙතන sin theta බෙදීම sin theta එනවා. හරි? එහෙනම් මෙතන sin theta ට sin theta කැපෙනවා. හරි? දැන් එන උත්තරය sin c බර sin a sin b. තේරෙනවනේ මම මේක මේ පැත්තට ගෙනාවේ. sin c මේ පැත්තේ මොකද මගේ අවශ්‍යතාවය කොට හදන එක. sin c මේ පැත්තේ මේක මේ පැත්තට ගෙනා. හරිද? මෙතන ඉතුරු වෙනවා cot c. ඍණ cot c. හරි? දැන් ඕගොල්ලෝ කියන්නේ දැන් මේ දාපු සෙල්ලම ඇතුළේදී මෙන්න මේ පැත්තේ හදා ගන්න ඕන මොකද්ද දැනට? දැන් අපේ අන්තිම අරමුණ මේ ෆයිනල් ටාගට් එක cot θ සමානයි cot a දන cot b දන cot c. දැන් cot c එක එහා පැත්තෙන් ඇවිල්ලා තියෙනවා. එහෙනම් මෙන්න මේ පැත්තේ මේ සෙල්ලම ඇතුලේ හදන්න ඕන මොකක්ද? මොකක්ද හදන්න ඕනේ? ඔව්. මොකක්ද හදාගන්න ඕනේ? cot a දන cot b එකක් හදන්න ඕනේ. හරි? cot a දන cot b එකක් හදන්න ඕනේ. cot a දන cot b එකක් හදන්න මෙන්න මේ තියෙන c කෝණය එලව ගන්න ඕනේ. c කොහොමද ab වලින් එලවන්නේ? මේවා තියෙන්නේ ත්‍රිකෝණයක් ඇතුලේ අභ්‍යන්තර කෝණ විදියට. එහෙනම් දරුවෝ මේ කෝණ තුනේ එකතුව කීයද? a දන b දන c එකතුව කීයද? a දන b දන c එකතුව කීයද? කෝණ තුනේ එකතුව 180 එහෙම නැත්නම් 5. හරි. ගැම්මෙන් ඉන්න. a දන b දන c සමානයි 5. c සමානයි 5 දෙන. a දන ඔන්න මෙතන ඉන්නවා sin 5 දෙන a දන b. sin a sin b cot theta දෙන cot c. ගැම්මෙන් හදුව ගන්න. ඉවරයි හදලා. මේක ලියන්න පුළුවන්. sin a දන b sin a sin b cot theta දෙන cot c. හරිද? මේක දිග අර ගන්න. ඒක දිග ඇරියාම sin a cos b දන cos a sin b හැදෙනවා. ගන්න උත්තරේ ගත්ත ළමයි ඉන්නවද? උත්තරේ අපෙන් ඉන්නවද? ඔව්. ඒ ගානේ 100 තියෙන ඉන්න ත්‍රිකෝණමිතිය 100. 100 දාපෙන් ඉන්න ත්‍රිකෝණමිතිය. 100 අපිට ඕන 100. හොඳයි. 90 දෙනවා. 100 දාන්න පුතා 100 දාන්න. ඇත්තට පුතා මේක ඩිස්කෂන් එක ලේසි. මේක ස්ටඩි ප්‍රශ්න නේ තියෙන්නේ අරගෙන හදන්න තියෙන්නේ අර ඊළඟට ලබන සතියේ තියෙන්නේ අපිට 2015 නේ. මාර්ගයක්වත් තියෙනවා. A කොටසක් තියෙනවා PO එකට. ආයි එකට B කොටසක්. ඇප්ලයිඩ් එකට A කොටසක් තියෙනවා ආයි B. ඔක්කොම හදන්න. හරි. වැඩි වෙනසක් තියෙන්නේ අලුත් සිලබස් එක. සාකච්ඡා කරන්න. හරි. හදන්න බෑ.